හරි දැන් බලමු අද පාඩම ඊළඟ පාඩම භාග පාඩම. දැන් ඔයාලා දන්නවා මේ අපි භාගය ගත්තොත් මේ වගේ කොටස් දෙකක් තියෙනවා භාගයක ප්‍රධාන වශයෙන්. හරි දන්නවනේ හරය ලවය හරය තියෙන යටින් ලවය උඩින් තියෙන මෙහෙම. එතකොට දැන් භාගවල අපි ගත්තොත් එහෙම කොටස් මෙහෙම අපිට ගන්න පුළුවන් ඒකක භාග කියලා. ඒකක භාග. තව තියෙනවා තුල්්‍ය භාග. තව ගන්න පුළුවන් ඕනනම් හරය සමාන වන භාග. තව ඕනනම් ගන්න පුළුවන් ලවය සමාන වන භාග. ලවය සමාන භාග හොම. දැන් ඉස්සෙල්ලම බලමු ඒකක භාග කියන්නේ මොකක්ද කියලා. ඉස්සෙල්ලම තියෙන්නේ ඒකක භාග. ඒකක භාග. මේවනම් කරලා තියෙනවා 6 වසරේ ඉන්නේ. දැන් බලමු. මේක මෙහෙමයි කියන්නේ. ලවය එකවන සියලු භාග ඒකක භාග වේ. ඒක භාග වෙනවා. කියන උදාහරණයක් ගත්තොත් මේ වගේ 6න් 1 මේ හැම වෙලාවෙම 1 තමයි තියෙන්නේ ලවේ. 5න් 1 2020න් 1 ඔහොම. ඒ වගේ උදාහරණයක් ගන්න පුළුවන්. ඊට පස්සේ බලමු තුල්්‍ය භාග. මෙහෙමයි. භාගයක හරය හා ලවය එකම සාධකය. මේ අපි ගමු සංඛ්‍යාව කියලා ලේසිනේ වැඩි. සංඛ්‍යාවකින් බෙදූ හෝ ගුණ කළ විට ලැබෙන භාග මේක. දැන් අපි උදාහරණයකට ගමු මෙහෙම. මේවා ඉතින් 3 4 කරලා තියෙනවා. 3 4 5 6 දිගටම කරපුවා. හරි. උදාහරණයක් ගමු මෙහෙම භාගය. මේක එකම සංඛ්‍යාවකින් හරය ලවය ගුණ කරන නැත්තම් බෙදනවා. දැන් මෙතන අපි ගුණ කරමු 3න් දෙපැත්තම. එතකොට මෙතන එනවා 3 වරක් 1 3යි. දෙවරක් 3 එතන 6යි. ඔව්. නැත්තම් අපි ගමු 10න් 6. මෙතන අපි බෙදමු බලන්න මේ හරයත් ලවයත් දෙකම දෙකෙන් බෙදනවා. මේ 6ත් දෙකෙන් බෙදනවා. 10ත් දෙකෙන් බෙදනවා. එතකොට මෙතන 6 දෙකෙන් බෙදුවම එනවා 3 කියලා. 10 දෙකෙන් බෙදුවම එනවා කියලා 5 කියලා. ඔය වගේ කොටක් හදන්න පුළුවන්. මේක ලියා ගන්න. ඊළඟට බලමු මෙහෙම. හරය සමාන වන භාග. හරය සමාන වෙන භාග. මේ කියන්නේ හරය. දැන් අපි ගමු 5න් 3. මේ හරය කියන්නේ යට තියෙන එකනේ. ඒක සමාන වෙනවා. හරිද? 5න් 1. විසි එකෙන් 5 ඔය වගේ හරය සමානයි. දැන් මෙහෙම භාගයක
මොනවද වෙන්නේ මේ වගේ භාගයක අපි ගන්න පුළුවන් මෙහෙම. ලාභය වැඩි වන විට භාගයද වැඩි වේ. මේක කියන්නේ දැන් අපි මේම සංඛ්‍යාවක් ගත්තොත් මේ හැම එකේම හරය සමානයි. හැබැයි ලාභය වැඩි වුණොත් ඒ භාග සංඛ්‍යාවත් වැඩි. දැන් අපි ගමු මෙහෙම වෘත්තයක් තියෙනවා. වෘත්තය අපි හිතමු මෙහෙම ගියමුකෝ. දැන් මේ උදාහරණේ තුනක් කොටස් තුනක් තියෙනවා කියමු. මොනවා හරි කොටස් තුනක් තියෙනවා මේ. මොනවා හරි තුනක් තියෙනවා. මේ තුන පහට බෙදුවොත් ඊළඟට තියෙනවා දෙවෙනි එකේ තියෙන එක කොටසයි. ඒකත් පහට බෙදෙනවා. තුන්වෙනි එකේ 21ක් තියෙනවා. 20 කොටස් 21ක් තියෙනවා. 21ම පහට බෙදුවොත් දැන් මේ සෙට් එකෙන්ම වැඩියෙන්ම තියෙන්නේ මොකේද? වැඩියෙන්ම තියෙන්නේ මේකේ. 21ක් පහෙන් බෙදුවට වැඩියෙන් තියෙන කොටස්. මේක තමයි අඩුවෙන්ම තියෙන්නේ. මේ එක කෑල්ලක් පහකට බෙදලා. මේක කෑලි 3ක් පහකට බෙදලා. මේකේ 21ක් පහකට බෙදලා. ඒතර තේරෙනවනේ මේ ලාභය වැඩි වුණොත් තමයි භාගය වැඩි වෙන්නේ. ඒකයි මේකෙන් කියන්නේ. ඒ උදාහරණයකදී. එතකොට දැන් අපි යන්න කිව්වොත් මෙහෙම ආරෝහණ පිළිවෙල ඇහුවොත් කොහොමද ලියන්නේ? ආරෝහණ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට යන්නේ. ඉස්සෙල්ලාම ලියන්නේ පොඩි මේක. ඒ කියන්නේ මෙතන පොඩි මේක පහින් එක. ඊළඟට පහෙන් 3. ඊළඟට පහෙන් 21 කොහොම. ඒක අපි ලියලා. ඊළඟට බලමු. දැන් ඉස්සර වැලියු හරය සමානනේ. දැන් තියෙන්නේ ලාභය සමාන. ලාභය සමාන භාග. මේකෙ වෙන්නේ ලාභය සමාන වෙනවා. උදාහරණයක් ගමු. අපි ගමු 3 කියලා. හරි. දැන් 7න් 3. 11න් 3. තව ගමු 8න් 3 ඔහම. දැන් මේ හරය ලාභය සමාන හැම එකේම ලාභය 3 තියෙන්නේ. හරය වෙනස් වෙලා. දැන් මේකෙදි මොකද්ද වෙන්නේ? මේකෙදි වෙන්නේ දැන් මේක වෙනස් වෙන්නේ හරය. හරිද? හරය විශාල වන විට හරය වැඩි වෙනකොට හරය විශාල වන විට භාගයේ අගය කුඩා වෙනවා. කුඩා වේ. දැන් උදාහරණයක් ගමු මෙහෙම. දැන් මෙතන තියෙන්නේ 3 පළවෙනි එක. කියන්නේ අපි හිතමු කොටස් 3ක් තියෙනවා. කොටස් 3ක් තියෙනවා මේ වගේ පොඩි මොනවා හරි බිස්කට් කියලා අපි හිතමුනේ. චොක්ලට් කියලා මොකක් හරි. මේක 7ට බෙදනවා. ආයිත් දෙවෙනි අවස්ථාවේ චොක්ලට් කෑලි 3ක් තියෙනවා. 11කට බෙදනවා මේක. 11ට මේක දෙනවා. ඒ වගේ මේකෙත් කොටස් 3ක් 8කට බෙදනවා. දැන් ඔයාලට තේරෙනව නේද මේකෙන් වැඩියෙන්ම විශාල වෙන්නේ අඩුවෙම බෙදුපු එක. කියන්නේ මේ කොටස් 3 7ෙන් බෙදුවම තමයි අඩුම. හරය අඩුම 7. වැඩි මේ 11. එතකොට මේකෙන් කියන තේරෙනවනේ හරය විශාල වෙනකොට හරය වැඩි වෙනකොට භාගය අඩු වෙනවා. දැන් මේකෙත් ලියාගමු ඕනනම් ආරෝහණ පිළිවෙල ලියමුකෝ. මොකද මේවා අනිවාර්යෙන් අහනින්ද හරිද? ආරෝහණ පිළිවෙල ලිව්වොත් ඉස්සෙල්ලාම එන්නේ පොඩි මේක.
කුඩාම එක එන්නේ ඉස්සෙල්ලාම පොඩින් වෙන්නේ 11න් 3. ඊළඟට 11න් 8න් 3 අනිත් එක 7න් 3 ඔහොම එන්නේ. විශාලම මේක. හරි ඒ කොටස එච්චරයි තියෙන්නේ. ඉස්සරහ බලමු උදාහරණ ටිකකින් බලමු මොකද්ද කොහොමද මේක උත්තර ගන්න කියලා අභ්‍යාස අපි බලමුකෝ මොනවද කොහොමද දෙන්නේ කියලා. දැන් බලමු ඊළඟ කොටස. ඊට පස්සේ තියෙන්නේ මිශ්‍ර භාග. මිශ්‍ර භාග හා විෂම භාග. ඉතින් බලමු විෂම භාග කියන්නේ මොකද්ද කියලා. විෂම භාග මේකේ මොකද්ද වෙන්නේ? හරයට වඩා ලවය විශාල පිට එම භාග විෂම භාග ලෙස දැක්විය හැක. දැක්විය හැක. උදාහරණයක් ගමු මෙහෙම. තුනේ 11. දැන් මේ ලවය වැඩි. හරය අඩුයි. 2020න් අපි 7. ඔය වගේ. උදාහරණ. මේ තමයි විෂම භාග කියන්නේ. ඊළඟට මිශ්‍ර භාග. මිශ්‍ර භාග. මේක වෙන්නේ මොකද්ද? මේක වෙන්නේ මෙහෙමයි. කොටස් දෙකක් තියෙනවා මේකේ. පූර්ණ සංඛ්‍යා කොටසක් හා පූර්ණ සංඛ්‍යා කැලලක් තියෙනවා. කොටසක් හා නියම භාග කොටසක නියම භාග කියන්නේ විෂම භාග වෙන්නේ නැති ඒවා. ඒ කියන්නේ හරය විශාලය. හරි නියම භාග කොටසක එකතුවෙන් සෑදෙන භාග. ඒ කියන්නේ අපි මෙහෙම ගමු. පූර්ණ සංඛ්‍යාව දෙක කියලා තියෙනවානේ. ඒකට එකතු වෙනවා නියම භාගයක්. 3 1 කියලා ගන්නකො. මෙහෙම. දැන් මේක ලියන්න පුළුවන් 2යි 3 1 කියලා නෝ. මේ පූර්ණ සංඛ්‍යාව මේ තියෙන්නේ නියම භාගය කියන්නේ සාමාන්‍ය භාගයක්. මේ තියෙන්නේ හැදෙන්නේ මොකද්ද? හැදෙන්නේ මිශ්‍ර භාගය. මෙයාගේ උදාහරණ ඕන තව ගන්න පුළුවන් මේ වගේනේ. 5යි 7න් 3 20යි 17න් 5 ඔය වගේ උදාහරණ ගන්න පුළුවන්. වැඩි ලියා ගන්න.
දැන් ඊළඟ මාතෘකාව බලමු මෙහෙම. මිශ්‍ර භාග විෂම භාග ලෙස දැක්වීම. මිශ්‍ර භාග. දැන් මෙහෙම තියෙනවනේ කොටස් දෙකක්. දැන් කොටස් තුනක් තියෙනවා මිශ්‍ර භාගයකනේ. පූර්ණ සංඛ්‍යාව තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් තියෙනවා. තව තියෙනවා හරයක් තියෙනවා. ලවයක් තියෙනවා. මේක කොහොමද ලියන්නේ දැන්? බලමු ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම පූර්ණ මේ තියෙන පියවර ටික හරියද? පූර්ණ සංඛ්‍යාව හරයෙන් ගුණ කිරීම. ඊළඟට ගන්න තියෙන්නේ එම පිළිතුරට ලවය එකතු කිරීම. ඔච්චරයි. මේ ක්‍රමය සාමාන්‍යයෙන් තියෙන ක්‍රමය. හරි. දැන් අපි මෙහෙම ගමු උදාහරණයක්. 5යි 10න් 7 ඔහොම තියෙනවා. ඉස්සලම් කරන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යාව ගුණ කරනවා හරයෙන්. 5නේ පූර්ණ සංඛ්‍යාව ගුණ කරනවා හරයෙන්. මෙතන ගුණ කරනවා. එතකොට එන්නේ 50 එනවනේ. 10 වරක් 5 50යි. ඒ උත්තරේට මේ එකතු කරනවා මේ 7. එතකොට එන්නේ 57. හරය වෙනස් වෙන්නේ නැහැ. හරය 10ම දානවා. හරය වෙනස් වෙන්නේ. තව උදාහරණයක් මේ වගේ. බලමු 7යි මේ පූර්ණ සංඛ්‍යාව 7. 7යි 3න් 2 කියලා. ඉස්සර කරන්න ඕනේ මේ හරය ගුණ කරන්න ඕනේ පූර්ණ සංඛ්‍යාවත් එක්ක. 3 වරක් 7 21යි. 21ට ගුණ කරනවා 2යි. 21යි මේ 2යි 23යි. 3න් 23 එතකොට මේක තමයි ක්‍රමය. හරි මේක ලියා ගන්න. ඊළඟට අනිත් පැත්ත. හරිද? ඒකම අනිත් පැත්ත. කියන්නේ විෂම භාගයක්. විෂම භාගයක් මිශ්‍ර භාගයක් ලෙස ලිවීම. ඒක අනිත් පැත්ත වෙන්නේ. දැන් මොකද මේක කරන්නේ? මේකේ අපි ගන්න පියවර ටික මම ලියන්නම්. හරි. මේ මෙහෙම කරන්න දැන්. දීර්ඝ බෙදීම. කරලා තියෙනවා දීර්ඝ බෙදීම දන්නවනේ. දීර්ඝ බෙදීම. භාවිතයෙන් බෙදා පිළිතුර ලබා ගැනීම. හරි. ඊට පස්සේ කරන්නේ එහි පිළිතුර. ඒ කියන්නේ පිළිතුරක් එනවානේ බෙදුවට පස්සේ. එහි පිළිතුර විෂම භාගයේ පිළිතුර නැත්නම් පූර්ණ සංඛ්‍යාව වෙනවා. පූර්ණ සංඛ්‍යාව විෂම භාගයේ පූර්ණ සංඛ්‍යාව වේ. ඊළඟට ඉතිරිය 30ක් හම්බ වෙනානේ බෙදුවම. ඉතිරිය හරය ලවය. හරි.
ලවය ලෙස ගැනේ. කොහොම ලියන්නේ? දැන් උදාහරණයක් අපි ගමු. නැත්නම් මේක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා මෙහෙම. අපි හිතමු 21 මේකෙන් 5 ඔන්න ඔහොම. මේක දැන් සාමාන්‍යයෙන් බෙදනවා. මතකන්නේ බෙදෙන විදිහේ දීර්ඝ බෙදීම ඔහොම බෙදනවා. 21ට අපි දන්නවා 5 වරක් කීයද? 4ක් තියෙනවා. 5 වරක් 4 20යි. ඉතින් ඒකයි හරි. දැන් ඔන්න උත්තරේ ලියුවා. ඔච්චරයි. ඉතින් නවතිනවා හරි. දශම සංඛ්‍යා ගන්න ඕනේ නැහැ. මෙතන නවතිනවා. දැන් මේකේ පිළිතුර තියෙනවානේ 4. 4 තමයි පූර්ණ සංඛ්‍යාව වෙන්නේ. බෙදන්නේ අපි පහෙන්නේ. පහ වෙනස් වෙන්නේ නැහැ කොහොමද? බෙදන්නේ පහේ ඉඳ පහම තියෙන යට. ඉතුරු වෙන්නේ කීයද? 1. 1 දානවා උඩින් හරයට. සෝරි ලවයට දානවා. මේක තමයි උත්තරේ. තව බලමු උදාහරණයක්. මෙහෙම 93 බෙදීම අපි හිතමු 7. දැන් 93 7ෙන් බෙදනවා. මෙහෙම 9ට 7 එකයි ඊට පස්සේ 7යි 23ට තියෙනවා 7 ඒවා 3ක් 13යි 3 වරක් 7 21යි ඉතුරු 2යි. දැන් උත්තරේ මොකක්ද දෙන්නේ? පූර්ණ සංඛ්‍යාව කියන්නේ උත්තරේ 13යි. බෙදන්නේ 7ෙන් ඉතුරු උනේ 2යි. ඔව්. ඉතර දෙන්නේ නැහැ පොඩි එකක් තියෙනවා. හරි ඒක ඉවරයි. දැන් ඊළඟ පාඩම තියෙන්නේ භාග ඊළඟ කොටස භාග සංසන්දනය කියන එක. භාග සංසන්දනය. මේක ඉස්සෙල්ලා අපි කරා හරය සමාන විට. හරය සමානට මතකයිනේ. ඉස්සෙල්ලා අපි කරේ කොටස. ඊළඟට තිබ්බා ලවය සමාන. ලවය සමාන විට. ඒකත් කළානේ. දැන් අපිට කරන්න තියෙන්නේ ලවය අසමාන විට. ලවය නෙමෙයි හරය. හරය අසමාන විට. හොයන්න ඕනේ මේක. අපි ඉස්සෙල්ලා මේ දෙක කරානේ අර ලිව්වනේ ආරෝණ පිළිවෙලට. හරය සමාන වෙනකොට මොකද්ද වෙන්නේ? ලවය සමාන මොකද්ද වෙන්නේ? අපි කරානේ. දැන් මෙන්න මේකක් බලන්න. ඉස්සෙල්ලා අපි හොයන්න ඕනේ මොකද්ද මේ? ඉස්සෙල්ලා අපි ගන්න ඕනේ හරයන්ගේ කුඩාම පොදු ගුණාකාරය ලබා ගැනීම. ඊළඟට මොකද්ද කරන්නේ? හරයන් එම කුඩාම පොදු ගුණාකාරය ලෙස ලිවීම. ඊපස්සේ මොකද්ද වෙන්නේ? ඊට අනුරූපව, يعني ඒකට සමාන වෙන්න අනුරූපව ඊට අනුරූපව ලවයද වෙනස් කිරීම නැත්තම් ගුණ කරනවා වෙනස් කරනවා. හරි. මෙන්න මේ ටික අපි කරන්න ඕනේ. මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. හරි. දැන් බලමු උදාහරණ කරන් මේකේ මොකද්ද වෙන්නේ කියලා. මේ උදාහරණයක් ගමු. මෙහෙම 3න් 1 තියෙනවා. 5න් 2 තියෙනවා. 8න් 5 තියෙනවා. ඔන්න ඔය තුන. දැන් කෙලින්ම අපිට කියන්න බෑනේ ඉස්සෙල්ලා අපිට මේකේ හරය සමානත් නැහැ. ලවය සමානත් නැහැ. ඉස්සෙල්ලා ගත්ත වගේ ගන්න බෑ. දැන් මෙතන කුඩා පොදු ගුණාකාරය ගන්න ඕන. කුඩාම පොදු ගුණාකාරය ගන්න ඕන. මොකක්ද දෙන්නේ මේ 3යි 5යි 8යි. 3 ලියන්න පුළුවන් 3ේ පළවෙනි බලය කියලා. 3 ලියන්න 3ේ පළවෙනි බලය. 5 ලියන්නේ 5ේ පළවෙනි බලය. 8 කියලා කියන්නේ 2ේ 3 වෙනි බලයනේ. 8 බෙදුවම දෙවරක් 2. එතකොට උත්තරේ මොකක්ද දෙන්නේ? කුඩා පොදු ගුණාකාරය. මේක ඉස්සෙල්ලා පාඩම කරානේ. මේ බලවල වෙනස් බලවල වැඩිම බල ටික ගුණ කරන්න ඕනේ. වෙනස් සාධක නෙමෙයි තියෙන්නේ. 2ේ 3 වෙනි බලෙයි 3ේ 1යි 5 එක ගුණ කරනවා නේ.
එතකොට 8 වරක් 3 24යි 24 වරක් 5. 8 වරක් 3 sorry. 24යි 120. ඔන්න ඔක තමයි උත්තරේ 120. ඊළඟට අපි කරන්නේ මේ හැම භාගයකම හරය අපි 120 කරගන්න ඕනේ. එතකොට මේ 3 වැඩි වෙන්න ඕනනේ 120 වෙන්න නම් 3 වරක් 40 නේ. එහෙනම් ලවයත් වැඩි වෙනවා 40. ඊළඟට මෙතන 5න් 2 කියන උත්තරේ 5 වැඩි වෙන්න ඕනේ 24 න්නේ. 5 වරක් 24 තමයි 120. එහෙනම් දෙකත් 24න් වැඩි වෙනවා. 8 8න් 5 කියන එකේ 8 වැඩි වෙන්නේ කීයද? 8 වැඩි වෙන 8 වරක් කීයද? 8 වරක් ඉන්න ඕනේ 15. එහෙනම් 5ත් වැඩි වෙනවා 15. දැන් උත්තර ගමු මේකේ. මෙතන එනවා 40. බෙදීම මෙතන 3 වරක් 40 කියන්නේ 120යි. මෙතන 48 එනවා. මෙතන එනවා 75. දැන් පේනවා. දැන් පේනවනේ. දැන් හරය සමාන හැම එකේම. දැන් හරය සමාන භාගවලදී අපි කිව්වා හරය සමාන භාගවලදී මොකද වෙන්න ඕනේ? කුඩාම වෙන්නේ ලවය විශාල මේක. එතකොට විශාලම වෙන්නේ මේ කුඩාම වෙන්නේ හරය ලවය කුඩා මේක. එතකොට හරය කුඩාම 40. ඊළඟට විශාල 48 අන්තිමට 75 මේ ගානට තියෙනවනේ. ගානට මේක තියෙනවා පිළිවෙලට. පොඩිව මේක ඊළඟට මේක විශාලම මේක. මේ තියෙන ආරෝහණ පිළිවෙල. අවරෝහණ ඕන නම් අනිත් පැත්තට ලියන්න පුළුවන්. හරිනේ. හරි මේක ලියාගන්න.